COVID-19 සම්බන්ධයෙන් වර්තමාන පාලන තත්ත්වයේ පිළිබඳ රටක් විදිහට වගේම මේ ගෝලීය වසංගතයක් නිසා ලෝකයේ විදිහට අපි ඉන්න තැන අපි අවබෝධ කරගෙන ඉදිරියට ගමන් කළ යුතුයි කියලා අපි මේ වෙනකොට දිගින් දිගටම අවධාරණය කරලා තියෙනවා. මෙතෙන්දී විශේෂයෙන්ම ගෝලීය තත්ත්වය දෛනිකව හොඳ තැනකට නෙමෙයි නරක තැනකට ගමන් කරමින් තියෙනවා කියන එක තමයි දෛනික වාර්තා අධ්‍යයනය කළාම දවසකට ලෝකේ පුරා වාර්තා වෙන රෝගීන් ගාන ලක්ෂ 6 7 8 සමහර දවස්වලට වාර්තා වෙන තැනට මරණ සංඛ්‍යාව 10000 ඉඳන් 15000 දක්වා දෛනිකව ලෝකේ පුරා මරණ සිද්ධ වෙන තැනට මේ වෙනකොට ගමන් කරලා තියෙනවා. ඉදිරියේදී තත්ත්වය මීට වඩා භයානක එහෙම නැත්නම් වඩා සංකීර්ණ සහ අවදානම් සහගත තැනකට ලෝකයේ විදිහේ ගමන් කරයි කියන එක තමයි මේ වෙනකොට පුරෝකතන වෙලා තියෙන්නේ. මොකද විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ මේ වෙනකොට මතුවලා තියෙන තත්ත්වයන් එංගලන්තයේ එක්සත් රාජධානිය තුල මේ වෙනකොට මතුවලා තියෙන තත්ත්වයන් මේ වෙනකොට level 3 සංචරණ සීමා මට්ටම් 3 සංචරණ සීමාවල ඉඳන් level 4 දක්වා කියන්නේ සංචරණ සීමා දැඩි කරන්න එංගලන්තයේ මේ වෙනකොට විවිධ ප්‍රදේශ සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම මේ අලුත් වෛරස් ප්‍රභේදයක් හමු වීමත් සමග 70%කට වඩා ප්‍රබල ලෙස කලින්ට වඩා 70%කට වඩා වැඩි ප්‍රබලතාවයකින් වෛරසයේ ව්‍යාප්තිය සඳහා එංගලන්තයේ වගේ මෙතනින් එහාට ගියාට පස්සේ යුරෝපයේ තුල මේ වෛරසයේ ව්‍යාප්තිය මවදාන මතුවලා තියෙන තත්ත්වයට තමයි එළඹෙන උත්සව සමය සහ එළඹිලා තියෙන ශීත කාලයත් එක්ක මේ යුරෝපීය රටවල් වල විශේෂ අවධානයකින් මේ සංචරණ සීමා පනවමින් ඉදිරියට ගමන් කරමින් තියෙන්නේ. මොකද ඒ අය මේ වෙනකොට අනුමාන කරලා තියෙනවා පළවෙනි රැල්ලට වඩා ඊටාම දරුණු තත්ත්වයක් දෙවෙනි රැල්ලේදී මේ කොවිඩ් සම්බන්ධයෙන් මතුවිය හැකි කියලා. ඒ අනුව තමයි මේ සංචරණ සීමා දැඩි කරමින් ගමන් කරන්නේ රටවල් කටයුතු කරලා තියෙන්නේ. මේ දක්වා සංචරණ සීමා පිළිබඳ විශ්වාසය තවපු නැති රටවල් පවා ස්විස්ලන්තය වගේ රටවල් මාසයකට කොවිඩ් පාලනය සම්බන්ධයෙන් සීමා මේ වෙනකොට පනවලා තියෙනවා. ඊගාවට ස්පාඤ්ඤ, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය වගේ රටවල් මේ වෙනකොට සංචරණ සීමා පනවමින් සහ පැනවීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. එතකොට ඉන්දියාවේ රෝගීන් සංඛ්‍යාව පෙරේද වෙනකොට රෝගීන් කෝටිය පැන්නා. ඒ වගේම දවසකට සිද්ධ වෙන මරණ ගාන ඉන්දියාව තුළ වැඩි වෙමින් තියෙනවා. ඒ වගේම මේ වෙනකන් ඉන්දියාව තුළ සිද්ධ වෙලා තියෙන සමස්ත මරණ ගාන 1,50,000 සීමාව කරා ළඟා වෙමින් තියෙනවා. එතකොට මේ සමස්තයක් විදිහට අපි ගත්තාම ලෝකේ පුරාම අපි දකින ප්‍රවණතාවය තමයි පළවෙනි රැල්ලට සාපේක්ෂව දෙවෙනි රැල්ලේ ඇතිවිය හැකි රෝගීන් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකි. ඒ නිසා සමස්තයක් විදිහට මේ ගෝලීය වසංගතයේ අධිවසංගත තත්ත්වයක් දක්වා ගමන් කළ හැකි කියන පුරෝකතනවල ඉඳන් තමයි ලෝකයේ විදිහට තීන්දුව తీරන ගන්නෙ. ඒ නිසා අපිට විශේෂයෙන් මේ ගෝලීය වසංගතයක් කියන සාධකයෙන් බැහැර වෙන්න බෑ. ඒ නිසා ලංකාව විදිහට අපිටත් මේ තියෙන තත්ත්වයන් ඉතාම සමීපව අධ්‍යයනය කරමින් රටක් විදිහට අපි කොහෙටද ගමන් කරන්න කියන එක සම්බන්ධව අවබෝධ කරගනිමින් ඉදිරියට ගමන් කළ යුතුයි කියන එක තමයි රජයේ වෛද්‍යාරික සංඝ විදිහට අපි යෝජනා කරන්නේ. ඒ වගේම ලංකාවේ තත්ත්වය ගත්තාම ඊයේ දවස්වල රෝගීන් 592ක වගේ ප්‍රමාණයක් වාර්තා වුණේ සාපේක්ෂව දැන් පෙරේදා පළමුදාට වඩා යම් රෝගීන්ගේ අඩුවක් අපි දකිනවා. ඒක යම් හොඳ තත්ත්වයක් විදිහට අපි දකිනවා. මරණ ඊයේ දවස්වල 5ක් වාර්තා වුණා. ඒ මරණ 5ම බස්නාහිර පළාතෙන් තමයි වාර්තා වුණේ. එතකොට මේ මරණ 5න් මරණ 3ක් අපි විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. අවුරුදු 60ට වඩා අඩු මරණ තමයි ඊයේ දවස්වල වාර්තා වෙච්ච මරණ වලින් වෙන්නේ. දැන් අපි විශේෂ වැඩිහිටියන් අතර මරණ ගැන කතා කරමින් ඉඳද්දි යම් දිනවල මේ 60ට වඩා අඩු මැදි වයසේ සහ තරුණ වයසේ අයගේ මරණ යම් ප්‍රමාණයක් සිද්ධ වෙමින් තියෙනවා කියන එකට සාධකයක් තමයි ඊයේ දවස්වල මරණ 5න් මරණ 3ක් ඒ විදිහට සිද්ධ වීම. ඒතර සුව කළා ගෙදර යවන ප්‍රමාණය අපි ඊයේ දවස්වල විශේෂයි. මොකද අපිට රෝගීන් 592ක් වාර්තා වෙනකොට අපි සුව කළා 715ක් ගෙදර යවුවා. ඒ කියන්නේ දල වශයෙන් අපේ පද්ධතියට තිබිච්ච බර 123කින් හැල්ලු වුණා. එහෙම නැත්නම් සැහැල්ලු බවට පත් වුණා. ඒ කියන්නේ පද්ධතිය තුල ඉඩ ඉතුරු වුණා 123කින්. ඒක අපි හොඳ තත්ත්වයක්. සමස්තයක් විදිහට අපිට රෝගීන් 37000කට වඩා මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. එතනින් අපි සුවය ලැබලා සම්පූර්ණ සුවය ලැබලා 28000කට වැඩි ගාණක් ගෙදර යවලා තියෙනවා. ඊයේ දවස්වල පළවෙනි වතාවට අපි සුවය ලැබු ප්‍රතිශතය 76 සීමාව ඉක්මවා ගියා. ඒතකොට රටක් විදිහට අපි හැමදාම කියපු විදිහට සුවය ලැබෙන ප්‍රතිශතයේ දශමකින් හරි වැඩි කරමින් අපි ඉස්සරහට යනවා. ඒ හින්දා අපේ පද්ධතියට අභියෝගයක් තමයි ඉල්ල වෙලා තියෙන්නේ. නමුත් අපි අභියෝග ජය ගනිමින් පද්ධතිය තුළ රෝගීන් දරා ගනිමින් තව රෝගීන් සඳහා ඉඩ ඉතුරු කර ගනිමින් ගමන් කරමින් තියෙනවා කියන එකට හොඳම උදාහරණයක් තමයි දැන් මේ වෙනකොට අපේ පද්ධතිය තුළ අපි මේ පාවිච්චි කරන ක්‍රමවේද පාවිච්චි කළා. මේ දක්වා තහවුරු වෙලා තියෙන ක්‍රමවේද පාවිච්චි කළා 76කට වැඩි රෝගීන් ප්‍රමාණයක් සුව කරලා ගෙදර යවලා තියෙනවා.
මෙතන විශේෂම සැලකිලිමත් වෙන්න ඕන අපේ පද්ධතිය ගැන සැලකිලිමත් වීමේදී ඇක්ටිව් කේසස් සංඛ්‍යාව. එහෙම නැත්නම් සක්‍රීය රෝගීන් ගාන. එතකොට අපිට මේ සක්‍රීය රෝගීන් ගාන 8000 සීමාවට ආවා. ඊට පස්සේ මේක 9000 සීමාවට ගියා. දැන් සාමාන්‍යයෙන් දල වශයෙන් අපිට දෛනිකව 8500ක් 9000ක් අතර ප්‍රමාණයක් සක්‍රීය රෝගීන් විදිහට ඉන්නවා. නමුත් අපේ රෝහල් පද්ධතිය තුල අපි සාමාන්‍යයෙන් දැනට මීට වඩා රෝගීන් ප්‍රමාණයක් දරා ගන්න පුළුවන් විදිහට අපේ පද්ධතිය ශක්තිමත් කරලා තියෙනවා. ඉදිරියේදී තව රෝගීන් එනවා නම් ඒ රෝගීන් ප්‍රමාණයක් දරා ගන්න පුළුවන් විදිහට අපේ පද්ධතිය තුල මේ රෝහල් පද්ධතිය ශක්තිමත් කරමින් ඉන්නවා. ඊගාවට අපිට එන අභියෝගය තමයි දැඩි සත්කාර ඒකක ප්‍රශ්නය. දැඩි සත්කාර ඒකකවලත් අපි සූදානම් කරලා තියෙන ඇඳම් ප්‍රමාණයක් තියෙනවා. දැනට මේ ඇඳම් වලින් 20ක් වගේ ප්‍රමාණයක් තමයි පාවිච්චි වෙන්නේ. ඒතර අපිට ප්‍රධානම අභියෝගය දැඩි සත්කාර ඒකකවල දැනට තියෙන ප්‍රායෝගික ගැටලුව තමයි අපි ප්‍රමුඛතා පදනමක් තාම හදලා නැහැ දැඩි සත්කාර ඒකක සඳහා. ඒ කියන්නේ විශේෂයෙන්ම අපි ගත්තාම ඊළඟට අපිට රෝගීන් 5 දෙනෙක් ආවොත් කොහෙ තියෙන දැඩි සත්කාරයක කොයි ඇඳන් වලටද අපි දාන්නේ කියලා අපි ප්‍රයොරිටයිස් කරගෙන නැහැ මේ දැඩි සත්කාර ඒකක ටික. ඒ නිසා අපි විශේෂයෙන් යෝජනා කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට එදිනෙදා මේ සම්බන්ධයෙන් හොයලා බලනවට වඩා යම් ප්‍රමුඛතා පිළිවෙලක් හදාගත්තොත් දැන් අද දවසේ 5 දෙනෙක් අපිට ඕන වුණු දැඩි සත්කාර ඒ 5 දෙනා මෙන්න මේ ඇඳන් පහර තමයි දාන්නේ. මෙන්න මේ රෝහල් වලට තමයි අපි යොමු කරන්නේ කියන එක කල්තියා අපි පිළිවෙල හදලා තිබ්බොත් එහෙම ඒ මොහොතේදී රෝගීන් අපහසුතාවයට පත් වෙන එක සහ අර මරණ අවම කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණා කළා දැඩි සත්කාර ඒකක වල අර්බුදයක් නැහැ. නමුත් අර්බුදයක් නැති වුණාට ප්‍රායෝගික ගැටලු මතුවෙනවා. ඊළඟ ලෙඩා කොතෙන්ද දාන්නේ ඊළඟ ලෙඩා කොතෙන්ද දාන්නේ කියන එක. එතෙන්ද විශේෂයෙන්ම මේ කාර්ය මණ්ඩල සූදානම් කරලා තියාගන්න ඕන. මොකද මේ දැඩි සත්කාරයක ඇඳන් දැනටත් අපි සමහර වෙනත් රෝගාබාධ සඳහා පාවිච්චි කරමින් ඉන්න දැඩි සත්කාරක ඇඳන් ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ පිළිවෙල හදාගෙන තියාගන්න. ඒ හරහා අපිට මේ සංකූලතා ඇති වෙන රෝගීන් සංඛ්‍යාව ඉතාම හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එතකොට මේ ඇක්ටිව් කේසස් ටික අපි මේ විදිහට කළමනාකරණය කරගෙන හිටියට අපිට ඇත්තම අභියෝගය තියෙන්නේ මහජන සෞඛ්‍ය එහෙම නැත්නම් රෝග වැළැක්වීමේ ශාස්ත්‍රයේ. රෝග වැළැක්වීමේ ශාස්ත්‍රයේ දවස ගානේ අපිට මේ රෝගීන් එක්කෙනෙක් එකතු වෙනවා කියන්නේ දැන් අපිට රටක් විදියට හිතෙන්නේ එළියෙන් බලන් ඉන්න අපිට හිතෙන්නේ එක්කෙනයි එන්නේ. නමුත් ඒක එහෙම නෙමෙයි. මහජන සෞඛ්‍ය ශාස්ත්‍රයට එක්කෙනෙක් වාර්තා වෙනකොට සමහර විට පුද්ගලයෝ 100ක් ගේ ආවේක්ෂණ කටයුතු කරන්න වෙයි. මොකද මේ ආශ්‍රිතව නිර්මාණය වෙන ප්‍රමාණය අනුව මහජන සෞඛ්‍ය ශාස්ත්‍රයේ පබ්ලික් හෙල්ත් වල තියෙන වැඩ රාජකාරී ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ නිසා විශේෂයෙන් බිම් මට්ටමේ වැඩ කරන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරු ඒ අධීක්ෂණය කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු ඒ අයට තියෙන රාජකාරිය තමයි මේ මොහොතේ අභියෝගාත්මක වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රදේශ වලින් රෝගී පොකුරු නිර්මාණය වීම අවම කරගන්න කියලා අපි කියන්නේ. ඒ වගේම ඒ රෝගී පොකුරු තුල ඉන්න රෝගීන් සංඛ්‍යාව අවම කරගන්න කියලා කියන්නේ මේක තව ව්‍යාප්ත වෙන එක වළක්ව ගන්න කියලා කියන්නේ. මේ මොහොතේදී රෝහල් පද්ධතියත් අපි යම් මට්ටමකින් සැලකිලිමත් වෙන්න ඕන. නමුත් ඊට වඩා මහජන සෞඛ්‍ය ශාස්ත්‍රයේ කඩා වැටුනොත් බිඳ වැටුනොත් ආවේක්ෂණ ක්‍රියාවලිය අපිට පාලනයෙන් ගිලිහුණොත් එහෙම ඒ තැන්වලදී රෝග ව්‍යාප්තිය අසාමාන්‍ය සිද්ධ වෙනවා. ලෝකේ දියුණුම රටවල් වලත් ඒක සිද්ධ වුණා. සිංගප්පූරු වගේ රටවල් වල පොකුරු සංඛ්‍යාව කළමනාකරණය කරගන්න බැරි වෙච්ච හින්දා තමයි රෝග මැද හරියේදී රෝගයේ පාලනයෙන් ගිලිහුනේ. ඒ නිසා විශේෂයෙන්ම අපි යෝජනා කරන්නේ මේ මහජන සෞඛ්‍ය ශාස්ත්‍රය ශක්තිමත් කරන්න රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය සීමා කරන්න. ඒ හරහා ආවේක්ෂණ ක්‍රියාවලිය අපේ සීමාව තුළ තබා ගන්න උත්සාහ කරන්න. මොකද එහෙම නැති වුණොත් එහෙම අනිවාර්යයෙන්ම මේ ආවේක්ෂණය හරියට සිද්ධ වුනේ නැත්නම් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා කියන්නේ ෆස්ට් කන්ටැක්ට්ස් ලගින් එහෙම නැත්නම් පළමු පෙළේ ආශ්‍රිතයන්ගෙන් ස්පර්ශකයන්ගෙන් 90%කට වැඩි ප්‍රමාණයක් ට්‍රේස් කරලා ඉන්වෙස්ටිගේට් කරලා ස්ක්‍රීන් කරන්න පුළුවන් වුණොත් විතරයි අපිට රටක් විදිහට හොඳ තැනකට යන්න පුළුවන් වෙන්නේ. මේක ඊට වඩා පහළ තැනකට 50% 60% අඩු වුණොත් එහෙම ෆස්ට් කන්ටැක්ට්ස්ලා හොයාගන්න ප්‍රමාණය අපිට ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. රෝග පාලනය අපිට අපේ පාලනයෙන් ගිලිහෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි යෝජනා කරනවා මේ තියෙන තත්ත්වය අපි ඉතාම සමීපව අධ්‍යයනය කරමින් මහජන සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රවාහන පහසුකම් වල ප්‍රශ්න තියෙනවා. ඒ අයට දිරිගැන්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. ඒ අයට හිමිවිය යුතු දීමනා පිළිබඳ ප්‍රශ්න තියෙනවා. පළාත් සභා විෂයන්ට මේවා සමහරක් පැවරලා තියෙනවා. ඒතකොට පළාත් සභා හරහා මේ ප්‍රශ්නේ විසඳන්න යාම හරහා නැති ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි යෝජනා කරලා තියෙන ඉදිරියේදී දැන් මේ පළාත් සභා සම්බන්ධයෙන් කතා බහට ලක් වෙන නිසා මේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන සියල්ල පළාත් සභා ඉදිරියට යනවා නම් මධ්‍යම රජයට පවරා ගත යුතුයි කියලා අපි යෝජනා කරලා තියෙනවා. මොකද මේ පළාත් සභා හරහා මේ මොහොත කළමනාකරණය කරන්න යාම නැති ප්‍රශ්න නිර්මාණය වීමක් සහ අපේ පාලනය තුළ මේ ප්‍රශ්නේ තියාගන්න කොවිඩ් පාලනය තුළ තියාගන්න ලොකු අර්බුදයක් බවට පත් වෙලා තියෙන හින්දා. ඒතර පෙරේද දවසේ වාර්තා වෙච්ච රෝගීන්ගෙන් 618ක් අපිට වාර්තා වුණා. එකෙන් අති බහුතරේ වාර්තා වුණේ අපි කියපු විදිහටම කොළඹ දිස්ත්‍රික්කයේ. එතකොට සමස්ත රෝගීන්ගෙන් 39ක්, ඒ කියන්නේ 241ක් විතර කොළඹින් වාර්තා වෙනකොට ඒ රෝගීන් අති බහුතරේ වාර්තා වෙන්නේ කොළඹ නගර සභා සීමාවේ. ඒතකොට ඊටාම පැහැදිලි තාමත් අපේ කේන්ද්‍රය පිහිටලා තියෙන්නේ කොළඹ නගර සභා සීමාවේ. සමස්තයක් විදිහට කොළඹ වාර්තා වෙච්ච රෝගීන්ගේ
රෝගීන් 84ක් පෙරේද දවස වෙනකොටත් කොළඹ නගර සභාවෙන් තමයි වාර්තා වෙලා තිබුණේ. ඒතර බස්නාහිර පළාතේ අවදානමත් ඒ වගේම තමයි සමස්ත රෝගීන්ගෙන් 74ක් බස්නාහිරින් තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒතර මේකේ කියවෙන අනිත් කතාව තමයි ඉතුරු පළාත් 8ෙම වාර්තා වෙලා තියෙන 26යි. නමුත් මේ 26 කියන ඉලක්කම දවස ගානේ යම් මට්ටමකින් වැඩි වෙමින් තියෙනවා. ඒ කියන්නේ බස්නාහිර අවදානම රටට සාපේක්ෂව යම් මට්ටමින් අඩු වෙනකොට ඉතුරු පළාත් 8 අවදානම යම් මට්ටමකින් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් තියෙනවා. ඒක අපිට මේ රෝගීන් වාර්තා වෙන ස්වභාවයෙන් සහ මේ සංඛ්‍යා ලේඛන අධ්‍යයනය කළාම පේන තියෙන දෙයක් තමයි. ඒ වගේම පෙරේද දවසේ අපිට රටේ තියෙන පරිපාලන දිස්ත්‍රික්ක 25න් 17කම රෝගීන් වාර්තා වුණා. ඒතකොට මේක මීට සති දෙකකට කලින් මෙහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. ඒතකොට දවස ගානේ පරිපාලන දිස්ත්‍රික්ක 17කින් 20කින් රෝගීන් එනවා කියලා කියන්නේ සමස්ත රටටම මේ තත්ත්වය යම් අනතුරුදායක තත්ත්වයක් කරා ගමන් කරමින් තියෙනවා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. එතෙන්ද විශේෂයෙන්ම අපි රට සම්බන්ධයෙන් ඉදිරි තීන්දුව తీරන ගන්නකොට ජනතාවට වගකීම ගැන සිහිපත් කරනකොට අවදානම් ප්‍රදේශ සම්බන්ධයෙන් අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඒක අපි කිව්වා බස්නාහිර පළාතේ අවදානම ගැන එතනත් කොළඹ දිස්ත්‍රික්කයේ එතනනොත් කොළඹ නගර සභා සීමාව ඇතුලේ. ඒතකොට ඊයේ දවසේ කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍යධාරීතුමා ඉතාම පැහැදිලිව කිව්වා දෛනිකව කොළඹ නගර සභා සීමාව ඇතුළේ රෝගීන් 150ක් 175ක් වගේ ප්‍රමාණයක් වාර්තා වෙනවා කියලා. දැන් ඊයේ දවසේ ඊටත් වඩා වැඩි, පෙරේද දවසේ ඊටත් වඩා වැඩි 200කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙමින් තිබුණා කොළඹ නගර සභා සීමාව ඇතුළේ. ඒතර කොළඹ නගර සභාව සහ මේ කොළඹ දිස්ත්‍රික්කය ඇරුණාම මේ මොහොතේදී අපි විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතුයි කළුතර දිස්ත්‍රික්කයට. කළුතර දිස්ත්‍රික්කය ඇතුළේ ප්‍රදේශ කිහිපයක උපපකුරු කිහිපයක් විශාල උපපකුරු කිහිපයක් නිර්මාණය වීමේ ඉඩකඩක් මේ වෙනකොට ඇති වෙමින් තියෙනවා. එතෙන්දී විශේෂයෙන්ම අපි බණ්ඩාරගම ගැන දිගටම කතා කළා, අටලුගම් ප්‍රදේශය ගැන කතා කළා. තවමත් අටලුගම් ප්‍රදේශයේ බලන PCR වාර්තා වලින්, ඒ කියන්නේ දෛනිකව අපි බලන PCR වාර්තා වලින් පරීක්ෂාවට ලක්වන පුද්ගලයන්ගෙන් 30%කට වැඩි ප්‍රමාණයක් පොසිටිව් වෙනවා. ඒ කියන්නේ රෝගීන් බවට පත් වෙනවා. මේක විශාල අගයක්. 30%ක් යම් සමාජයක් තුලින් 30%කට වැඩි ප්‍රමාණයක් පොසිටිව් වෙනවා කියන්නේ ඒක සැලකිය යුතු තත්ත්වයක්. ඒ හින්දා බණ්ඩාරගම අටලුගම් ප්‍රදේශ අවදානම දෛනිකව ඒකාකාරී විදිහට ගමන් කරමින් තියෙනවා කියන එක තමයි අපිට පැහැදිලි වෙන්නේ. මේ වෙනකොට සමස්තයක් විදිහට බණ්ඩාරගම ප්‍රදේශය තුල 734ක් පොසිටිව් වෙලා තියෙනවා. මේක සැලකිය යුතු වගයක්. එක සෞඛ්‍ය වෛද්‍යධාරී කාර්යාලයක් තුල එක ප්‍රදේශයක් තුල මේ වගේ ප්‍රමාණයක්. ඒතකොට බණ්ඩාරගෙන් මේක අද වෙනකොට කළුතර දිස්ත්‍රික්කයේ තවත් තැන් කිහිපයකට මේ වෙනකොට ගමන් කරමින් තියෙනවා. බුලත් සිංහල ගම් ප්‍රදේශයක් අපි දැක්කා. ඊගාවට කළුතර සහ බේරුවල ප්‍රදේශයේ මේ වෙනකොට මතුවලා තියෙන තත්ත්වය විශේෂයෙන්ම අපි අධ්‍යයනය කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. මොකද මේ වෙනකොට ග්‍රාම නිලධාරී වසම් 13ක් මේ කළුතර දිස්ත්‍රික්කය ඇතුලේ අලුතෙන් හුදකලා බවට පත් කළා. ඒ නිසා මේ ව්‍යාප්තියත් එක්ක මේ ගන්න තීරණ හරහා අපිට කියවෙන පණිවිඩය තමයි විශේෂ අවධානයක් අපි කළුතර දිස්ත්‍රික්කය කරා යොමු කළ යුතුයි. ගෙවිවුණු සතිය ඇතුළත විතරක් කළුතර දිස්ත්‍රික්කය ඇතුලෙන් රෝගීන් 800කට වැඩි වාර්තා වෙලා තියෙනවා. එතකොට දවසකට දල වශයෙන් කියන්නේ රෝගීන් 100කට වැඩි ප්‍රමාණයක් කළුතරින් වාර්තා වෙමින් තියෙනවා. දෙවෙනි රැල්ල තුල විතරක් කළුතර දිස්ත්‍රික්කය ඇතුළේ රෝගීන් 2500කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒතකොට මේ සියල්ලෙන් කියවෙන්නේ අපි මේ කොළඹ ගැන නගර සභාව ගැන හැගහගෙන ඉන්නවා වගේම අනිත් පොකුරු ගැන හැගහගෙන ඉන්නවා වගේ සමස්ත කළුතර දිස්ත්‍රික්කය තුල ප්‍රදේශ කිහිපයක දැඩි අවදානම් තත්ත්වයක් මතුවෙමින් තියෙනවායි කියන එක. ඒතකොට ඒක කළමනාකරණය කරගන්න අපි ඒ පළාත් බලධාරීන්ට සෞඛ්‍ය බලධාරීන්ට උපරිම සහයෝගය ජාති මට්ටමින් ලැබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒතර ඊට අමතරව ඊයේ දවස්වල අලුත්ම ප්‍රවණතාවය තමයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුල මතුවලා තියෙන අවදානම. ඒතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් එක්තරා ගම්මානයක් ආශ්‍රිතව යම් රෝගී පොකුරන් නිර්මාණය වීමේ අවදානම මතුවලා තියෙනවා. දැන් අද දවස්වල ඒ ප්‍රදේශ තුල වඩා පුළුල් විදියට PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ කරලා ඒ අවදානම 탁සේරු කිරීමට නියමිතයි. මොකද මේකෙන් අදහස් වෙන්නේ මෙතෙක් අවදානම නොතිබිච්ච තැන් වලින් අවදානම මතුවෙමින් තියෙනවා. ත්‍රිකුණාමලය අපි අවදානම ලයිස්තුවේ තිබිච්ච ප්‍රදේශයක් නෙමෙයි. නමුත් දැන් අපි අවදානම ගැන කතා කරනවා. කළුතර සෞඛ්‍ය වෛද්‍යධාරී කාර්යාලයේ අපි එහෙම අවදානම් විදියට හඳුනගෙන තිබිච්ච ප්‍රදේශයක් නෙමෙයි. ඒතර පහුගිය දින දෙක ඇතුළත කළුතරින් 46ක් රෝගීන් මේ MOH ඒරියා එකෙන් විතරක් හඳුනගෙන තියෙනවා. බේරුවල ඊයේ දවස්වල PCR 140ක් කරනකොට 51ක් පොසිටිව්. ඒ කියන්නේ 36ක් ප්‍රතිශතය. ඒ කියන්නේ ඒ බේරුවල අහමුණියදී ගත්තේ ප්‍රදේශවලින් 36ක් පොසිටිව් වෙනවා කියන්නේ බේරුවල අවදානම ගැන අපිට හිතා ගන්න පුළුවන්. ඒ හින්දා මේ වෙනකොට මේ මතුවෙමින් තියෙන තත්වය අපි විශේෂ සැලකිල්ලට ගන්න ඕන. විශේෂයෙන් වැඩිහිටි නිවාස ආශ්‍රිතව මතුවලා තියෙන තත්වය විශේෂයෙන් මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකින් මේ මතුවෙච්ච රෝගීන් ප්‍රමාණය එක්ක අපි අනිත් වැඩිහිටි නිවාස වලට විශේෂයෙන් කොළඹ නගර සභා සීමාව ඇතුළේ වැඩිහිටි නිවාස වලට මේක ව්‍යාප්ත වෙන්නේ නැතුව ඒ තැන්වල පාලනය කර ගන්න අවශ්‍ය ආවේක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ තැන්වල මේ අවදානම් කණ්ඩායම අතර අහමුනියේදී තෝරගෙන ඒ අය PCR සහ ඇන්ටිජන් පරීක්ෂාවන්ට ලක් කිරීම හරහා අපි යෝජනා කරනවා මේ පවතින තත්ත්වය කළමනාකරණය කර ගන්න ඕන. මොකද වැඩිහිටියන් අතර මේක ව්‍යාප්ත වෙන්න ගත්තොත් අනිත් ලෝකේ රටවල් අපි මේක දැක්කා. ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිහිටි නිවාසවල සාත්තු නිවාසවල දහස් ගණන්
මැරිලා යනවා ස්පිරිතාල වලට අඩුම ගානේ නැති වෙන්න. එතකොට එංගලන්තයේ මරණ ප්‍රමාණය මේ තාක් දුරට වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් වුණා වැඩිහිටියන් අතර වෙච්ච සිද්ධ වෙච්ච මරණ. වැඩිහිටි නිවාස ආශ්‍රිතව රැල්ලක් විදියට ව්‍යාප්ත වෙච්ච මේ මරණ ප්‍රමාණය. ඒ නිසා අපේ රට තුල ඒ තත්ත්වය ඇති නොවෙන්න නම් මේ මොහොතේදී අපි අවදානම හඳුනගෙන තියෙනවා. ඒ අවදානම හඳුනා ගැනීමත් එක්ක මේක ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා වැඩිහිටි නිවාස වලට ප්‍රධාන තැනක් දීලා කටයුතු කළ යුතුයි. ඒ හරහා අවදානම් කණ්ඩායම් රැක බලාගත යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒතර වැඩිහිටියෝ ගැන එහෙම කතා කරනකොට අනිත් අන්තේ තමයි කුඩා දරුවෝ. දැන් ඊයේ දවස්වල ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයා කිව්වා දෛනිකව ළමා රෝහලෙන් පුද්ගලයෝ 5 දෙනෙක් 6 දෙනෙක් අතර ප්‍රමාණයක් පොසිටිව් වෙනවා කියලා. ඒක මේක සැලකිය යුතු තත්ත්වයක්. ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයාට මෙහෙම කියන්න සිද්ධ වුණේ මේ පවතින තත්ත්වයේ සතුරුදායක නැති හින්දා. සමාජය තුලින් රෝගීන් එන හින්දා. රත්මලානේ කර්මාන්ත ශාලාවක ඊයේ දවස්වල 23 දෙනෙක් පොසිටිව් වුණා. ඒ කියන්නේ කොළඹ නගර සභා සීමාවෙන් පිටතට යම් අවදානමක් ගමන් කරමින් තියෙනවා. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවලට පවා අවදානම ගමන් කරමින් තියෙනවා කියන හොඳම උදාහරණය තමයි පාදුක්ක ප්‍රදේශයේ අපි දැක්ක ඊයේ ඇඟලුම් කමලක් ඇතුළේ සාම්පල් 18ක් කරනකොට අහඹු 9ක් පොසිටිව්. ඒ කියන්නේ 50%ක් අහඹු සාම්පල් වලින් පොසිටිව්. ඒතර ගාල්ලේ යමුදුව ප්‍රදේශයේ MOH ඒරියා එක ඇතුළේ ඊයේ දවසේ 41ක් අලුතෙන් පොසිටිව් වුණා. මේ ග්‍රාමීය ප්‍රදේශ අවදානම තිබිච්ච නැති පළාත් වලට මේ ව්‍යාප්තිය. ඊගාවට අපි ගත්තාම ගම්පොළ ප්‍රදේශය තුල කුකුල්මස් ඒ ව්‍යාපාරයට අදාළ ඒ ප්‍රදේශ ඒ ව්‍යාපාරික ස්ථාන ආශ්‍රිතව ඊයේ දවස්වල ජනමාධ්‍ය වාර්තා කළා 25කට වැඩි ප්‍රමාණයක් පොසිටිව් වෙලා තියෙනවා. ඊගාවට කොළොන්නාව තෙල් ටැංකි තෙල් සංස්ථාව ආශ්‍රිතව මතුවලා තියෙන අවදානම විවිධ පුවත්පත් ආයතනවල එහෙම නැත්නම් ජනමාධ්‍ය ආයතනවල මතුවලා තියෙන අවදානම රජයේ ප්‍රධාන කාර්යාලවල මේ ප්‍රධානම රටටම සේවය සපයන ප්‍රධාන කාර්යාලවල යම් යම් රෝගී පොකුරු මේ වෙනකොට නිර්මාණය වෙමින් තියෙනවා. ඒතර මේ තියෙන තත්ත්වයට මේවා කළමනාකරණය කරගන්න අපි දක්ෂ වුන් නැත්නම් අනාගතයේදී අපි විශේෂයෙන් 2021 අවුරුද්ද තුල අපි ගණීමට නියමිත සහ අපි සැලසුම් කරලා තියෙන කිසිදු ක්‍රියාමාර්ගයක් අපිට ඉදිරියට ගෙනියන්න බැරි වෙයි. ඒ නිසා අපි යෝජනා කරන්නේ PCR ප්‍රමාණයත් උපරිමයට වැඩි කරමින් දැන් ඊයේ දවස්වලත් PCR මම හිතන්නේ 16000කට වැඩි ප්‍රමාණයක් සිද්ධ කරලා තිබුණා. සමස්තයක් විදිහට අපි ලක්ෂ 11කට වඩා PCR කරලා තියෙනවා. ධාරිතාව තවදුරටත් අපිට ඉහළ නංවන්න පුළුවන් ක්‍රමවේද හඳුනා ගන්න. දැන් මුල් ඒරියාව රසායනාගාරයේ තාමත් සබ් ඔප්ටිමලි නම් යන්නේ. ඒ කියන්නේ අපිට 4000ක් කරගන්න පුළුවන්කම තියෙද්දි 1000කට අඩු ප්‍රමාණයක් නම් යන්නේ ජනමාධ්‍ය වාර්තා කරපු විදිහට. ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා එතන තියෙන අඩුපාඩු හඳුනගෙන ඒක නිවැරදි කරන්න PCR රසායනාගාර දැනට පිහිටවල නැති තාමත් රෝගීන් වාර්තා වෙන දිස්ත්‍රික්ක කිහිපයක් තියෙනවා. අපි දිගටම කිව්වා කෑගල්ලට PCR රසායනාගාරයක් නැහැ. කුරුණෑගල රසායනාගාරයක් නැහැ. එතකොට ඊගාවට කළුතර මෙච්චර රෝගීන් ගානක් වාර්තා වෙනවා තාම රසායනාගාරයක් නැහැ. ජාතික රෝහලට රසායනාගාරයක් නැහැ. කළුබෝවිල ශික්ෂණ රෝහලේ අවදානමක් තියෙනවා යාවට ප්‍රදේශවල. නමුත් රසායනාගාරයක් නැහැ. එතකොට මේකට මූලික කටයුතු මේ වෙනකොට ආරම්භ වුණත් තාම අවසන් අදියරට අවිල නැති තත්ත්වයට අපි යෝජනා කරනවා ධාරිතාව තවදුරටත් වැඩි කරන්න. මොකද වසංගත රෝග විද්‍යාංශයම කියනවා අපි රජයේ වෛද්‍යාරික සංගමයේ මේක මුලින් යෝජනා කරනකොට අපිට hina වෙච්ච විහිළු කරපු අපි සමාජචලයට ලක් කරපු පිරිසම අද කියනවා PCR ප්‍රමාණවත් නැහැයි කියලා. එයා කියනවා අඩුම ගානේ 20000 සීමාවට මේක ගෙනියන්න ඕන කියලා. PCR එක රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක එහෙම නැත්නම් ශනික ප්‍රතිජීව ජනක පරීක්ෂාව එකතු කරලා යන්න ඕනයි කියලා. ඒතකොට මේ සියල්ල අර අපි කියපු තත්ත්වයේ පිළිගැනීම හොඳ තත්ත්වයක්. නමුත් තාමත් ඒක ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් වීම මීට වඩා ප්‍රශස්ත මට්ටමින් සිදු විය යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම PCR ප්‍රමාදය අපි එදත් කිව්වා පිළිණු වෙච්ච දත්ත මත පිටලා අපිට ඉස්සරහට යන්න බෑ. මේ ප්‍රමාදයේ මාරාන්තික ප්‍රතිඵල අත්කර දෙන්න පුළුවන්. තාමත් අපිට දැන් උදාහරණ හොඳම උදාහරණේ කළුතර දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවලින් දවස් 5-6 ගිහිලා තමයි ප්‍රතිඵල එන්නේ. ඒතකොට අර පෙරහැර ගිහිල්ලා ඉවරයි. රෝග පාලනය සම්බන්ධයෙන් අපි ගත යුතු ක්‍රියාමාර්ග දවස් 5ක් පහු වෙලා නම් ගන්නෙ පාලනය කරන්න අමාරු වෙනවා. එතකොට බණ්ඩාරගම අටලුගම ප්‍රදේශෙත් මේ තත්ත්වය අපි දැක්කා. කළුතර දිස්ත්‍රික්කයේ අනිත් තැන් වලත් යම් ප්‍රමාණයකට මේක අපි දකිනවා. ඒ හින්දා මේ PCR පැය 24ක් ඇතුළත ප්‍රතිඵල ලබා දෙන ක්‍රමවේදය ශක්තිමත් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට කටයුතු කළ යුතුයි. පැය 48ක් පරක් වෙලා එන ප්‍රතිඵල මත අපිට පිහිටලා තීන්දුව తీරන ගැනීමට යාම හරහා අපි අර බලාපොරොත්තු වෙන ප්‍රතිඵල උදා වෙන්නේ නැහැයි කියන එක කළුතර දිස්ත්‍රික්කයේ මේ මතුවෙමින් තියෙන තත්ත්වය අපිට සාක්ෂි සනාථ කරනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ තියෙන තත්ත්වය මේ ලැබ් වල ධාරිතාව වැඩි කරන්න, අලුතෙන් ලැබ් හඳුනා ගන්න, ඒ වගේම ප්‍රමාදය අවම කරන්න PCR පරීක්ෂණ උපරිමයට ගෙන යා යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම තමයි මේ එන්නත් සම්බන්ධයෙන් මතුවලා තියෙන තත්ත්වය ලෝකේ පුරා එන්නත් සම්බන්ධයෙන් ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා. මේ වෙනකොට ලෝකේ විවිධ රටවල් වල දැන් ෆයිසර් එන්නත නම් මේ වෙනකොට ලෝකේ රටවල් 9ක් වගේ හදිසි අනුමැතිය යටතේ පාවිච්චි කරනවා. ඊට පස්සේ මොඩර්නා එන්නත මේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ අනුමැතිය ලැබිලා තියෙනවා. එතකොට මේ තියෙන තත්ත්වය යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය
අපි හිතන්නේ මේ සම්බන්ධ ඉතාම සමීපව අධීක්ෂණය කළා අවසන් අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන. මේ එන්නත් සම්බන්ධයෙන් අපි දන්න දේවල් වලට තාමත් නොදන්න දේවල් වැඩි. අතුරු ආබාධ අපි තාම ඉගෙන ගනිමින් ඉන්නවා. මේකෙන් ලැබෙන ප්‍රතිශක්තිය අපේ ඇඟේ කොච්චර කාලයක් තියෙයිද කියලා අපි ඉගෙන ගනිමින් ඉන්නවා. මට ලෙඩේ හැදෙන එක වැළක්ුණාට මගෙන් මේක ව්‍යාප්ත වෙන එක වැළකන්න කොයි විදිහට එන්නතක් උදව් වේද කියලා අපි බලාගෙන ඉන්නවා. ඒ නිසා මේ සියල්ලත් එක්ක ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසානයේදී මේ සම්බන්ධයෙන් තීරණ ලබා දිය යුතුයි. ඒ වගේම පෙරේද දවස් වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතාම වැදගත් තීන්දුවක් ගත්තා. ඒ තමයි දුප්පත් සහ මධ්‍යම ආදායම් රටවල් වලට එන්නත් මාත්‍රා බිලියන ගාන බිලියන 2ක වගේ ප්‍රමාණයක් ඇනෝම් කළා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්. ඒක අපි ඉතාම අගය කරනවා. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය අපි දිගටම කියපු දෙයක් තමයි WHO එකට ලොකු වගකීමක් පැවරනවා මේ වෙලාවේ. ලෝකේ පුරා සමානාත්මතාවයෙන් යුතුව එන්නත් බෙදන්න. ඒක බිලියන 2ක මාත්‍රා ප්‍රමාණයක් වෙන් කරගත්තා කියලා කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇනෝම් කළා කියන්නේ ලෝකේ ජනගහනය 1 බිලියනයකට බිලියන 1කට මේ එන්නත දෙන්න පුළුවන් වෙනවා. එතෙන්ද විශේෂයෙන්ම දුප්පත් සහ මධ්‍යම ආදායම් රටවල් වලට මේ එන්නතින් යම් ප්‍රමාණයක් ලබා දෙන්න මේ එන්නත් සැලකිය යුතු ප්‍රමාණයක් ලබා දෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වෙලා තියෙනවා. ඒක අපි අගය කරනවා. අපේ රට තුලත් 120ක ජනගහනයක් සඳහා නොමිලේ මේ එන්නත ලබා දෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ මේ වෙනකොට කටයුතු කරමින් තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් අපේ රජයට අපි යෝජනා කරන්නේ මේ එන්නත් වල ප්‍රමුඛතා කාණ්ඩ හඳුනා ගන්න අපි ආවොත් කාටද මුලින් දෙන්නේ කියලා. එතෙන්ද විශේෂයෙන්ම අවදානම් කණ්ඩායම් මේ ලෝකයේ ගොඩක් රටවල් හඳුනාගෙන තියෙනවා. ඒ අයට ප්‍රමුඛතාව දෙන්න. ඊගාට සෞඛ්‍ය වෘත්තිකයන් අනිවාර්යයෙන්ම අපි ඒ පිරිස අතර සිටිය යුතුයි කියලා අපි යෝජනා කරනවා. මොකද ලොකුම අවදානම අරගෙන මේ වෙලාවේ වැඩ කරන්නේ ඉදිරිපෙළ සේවා සපයන්න යන විදිහට සෞඛ්‍ය වෘත්තිකයන් ඊට අමතරව ආරක්ෂකාංශවල අය මේ අය සඳහා එන්නත් කරන්නේ ප්‍රමුඛතාව ලබා දීම අත්‍යවශ්‍ය කාරණයක් විදිහට අපි දකිනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම යෝජනා කරනවා මේ පිහිටවල තියෙන කමිටු හරහා ඒ ක්‍රියාත්මක වෙනවා. ඒ කමිටු හරහා එන මේ යෝජනාත් එක්ක ඉදිරි කාලය තුල අපේ රටට හැකි ආසන්නතම අවස්ථාවේදී එන්නතක් ගෙන්න ගන්න. ඒ එන්නත ගෙන්න ගත්තට පස්සේ ඒකට අවශ්‍ය කරන ලොජිස්ටික්ස් ටික, ශීතදාමය, ප්‍රවාහන පහසුකම්, සෞඛ්‍ය කාර්යාලය පුහුණු කිරීම ඇතුළු මේ කටයුතු මේ මොහොතේදී අපි කළමනාකරණය කරගත යුතුයි. ඒ අනුව තමයි ඉදිරියේදී අපේ රට තුළ මේ රෝග පාලනය සඳහා මේ එන්නතක් පාවිච්චි කිරීම අපි සලකලා බලන්නේ. නමුත් අපි එතෙක් ජනතාවට කියනවා අනවශ්‍ය විශ්වාසයක් මේ කිසිවක් කෙරෙහි තබන්න නැතුව. එන්නතක් වෙන්න පුළුවන්, බටහිර ඖෂධයක් වෙන්න පුළුවන්, දේශීය ඖෂධයක් වෙන්න පුළුවන්, හෙළවසුවක් වෙන්න පුළුවන්. මේ මොක වුණත් මේවා අවසන් අනුමැතිය ලැබිලා අපේ රටට ඇවිල්ලා ඒවා පාවිච්චි කරලා ඒකේ ප්‍රතිඵල ලැබෙන තාක්කල් අපි මේ දක්වා ප්‍රතිඵල අරන් දීලා තියෙන මූලික සෞඛ්‍ය හුරු පුරුදුත් එක්ක ගත කරන එක අමතක කරන්න එපා. එන්නතක් ආවත් ඒ එන්නතින් සමාජය තුල අර හර්ඩ් ඉමුනිටි එක හැදෙනකන් කියන්නේ සමාජ ව්‍යාප්තිය අවම කරන්න ජනගහනයෙන් 60%කට 70%කට වැඩි ප්‍රමාණයකට එන්නත දීලා ඉවර කරන්න. ඒකට යම් සෑහෙන කාලයක් ගත වේ. එතෙක් අපි කොවිඩ් එක ජීවත් වෙන්න වෙනවා. මූලික සෞඛ්‍ය හුරු පුරුදු අමතක කරන්නේ නැතුව ජීවත් වීම තමයි එතෙන්දී වැදගත් කියන කාරණේ මතක් කරන්න ඕන. අවසාන වශයෙන් මේ බස්නාහිර පළාතේ මේ මොහොතේ තියෙන අවදානම අපි කතා කළ යුතුමයි. ඒතකොට බස්නාහිර පළාතෙන් පිටවීම සම්බන්ධයෙන් අපි මේ වෙනකොට දිගටම කතා කරමින් ඉන්නවා. මම දැක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරුන්ගේ සංගමයේ විසින් මේ සම්බන්ධයෙන් ඒ අයගේ තියෙන අත්දැකීම් රටට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ අපිටත් බිම්මට්ටමේ ඉන්න අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගෙන් සහ ලැබෙන තොරතුරු අනුව මේ බස්නාහිරෙන් පිටතට මේ අවදානම් ව්‍යාප්ත වීමේ ලොකු අනතුරක් මතුවලා තියෙනවා. විශේෂයෙන් බස්නාහිර සහ අනිත් දිස්ත්‍රික්ක මායිම් කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ලොකු රෝගීන් ප්‍රමාණයන් වාර්තා වෙමින් තියෙනවා. දැන් උදාහරණ විදිහට සබරගමුවේ කෑගල්ල සහ රත්නපුර කියන දිස්ත්‍රික්ක දෙකම බස්නාහිරට මායිම් වෙනවා. එතකොට කෑගල්ලේ නම් දෙහියෝවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පහුගිය දවස් 2-3 ඇතුළත අර වෙනදට සාපේක්ෂව ලොකු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීම. දෙහියෝවිටේ සතිපොළ ආශ්‍රිතව වාර්තා වෙච්ච රෝගී ප්‍රමාණය ප්‍රතිශත 25ක් විතර පොසිටිව් වුණා. ඊගාවට අනිත් පැත්තෙන් රත්නපුරේ ගත්තාම ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තමයි බස්නාහිරත් එක්ක මායිම් වෙන්නේ. දවස් ගානේ ඇහැලියගොඩින් රෝගීන් හමු වෙමින් තියෙනවා. ඒකට දකුණු පළාත බස්නාහිර පළාතෙන් වෙන්නේ බෙන්තර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය. බෙන්තර රෝගීන් 50කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා දවස් 2ක් ඇතුළත. ඊගාවට ඒතර වයඹ පැත්තට ඒ විදිහට අපිට මේ බස්නාහිර මායිම් හරහා රෝගය ඒ ආසන්නයේ තියෙන මායිමේ තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් බලවත් අනතුරක් මේ වෙනකොට මතුවලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම යෝජනා කරනවා මේ අනතුරු හඳුනගෙන ඒකට ගැළපෙන තීන්දුව తీරන ගන්න. අපි කවුරුවත් කැමති නැහැ රටක් වැහෙනවට, අපි කවුරුවත් කැමති නැහැ අපේ සංචලන සීමා පැනවෙනවට. නමුත් මේ මොහොත අපි ගන්න තීන්දුව తీරනත් එක්ක ඉදිරි අපි ගැනීමට නියමිත ක්‍රියාමාර්ග ගණනාවක අනාගතයේ තීරණය වෙනවා. අපි ගුවන් තොටුපොළ විවෘත කරන්න නියමිතයි. අපි සංචාරකයන් රට විවෘත කිරීමට නියමිතයි. අපි සංචාරක කර්මාන්තය හරහා රටේ ආර්ථිකය දියුණු කිරීමට නියමිතයි. අපි ආර්ථිකය අලුත් ජවයකින් 2021 අවුරුද්ද ඉස්සරහට ගමන් කිරීමට නියමිතයි. පාසල් විවෘත කිරීමට නියමිතයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු මාසේ පවත්වන්නට නියමිතයි.
එතකොට රටේ ජන ජීවිතයේ නම සාමාන්‍යකරණයත් එක්ක ඉදිරියට ගෙනියන්න 2020ට වඩා 21 අවුරුද්ද සුබදායි අවුරුද්දක් බවට පත් කරගන්න අපේ අපේක්ෂාවන් තියෙනවා. මේ අපේක්ෂාවන් බලාපොරොත්තු මේ අපේ සැලසුම් සියල්ල කන පිට හැරෙනවා. එහෙම නැත්නම් වතුර යනවා. අපි මේ මොහොත හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් මේ එකක්වත් යථාර්ථයක් කරගන්න බැරි වෙනවා. ඒ හින්දා අපි රජයේ වෛද්‍යාරික සංවිධානය යෝජනා කරන්නේ කරුණා කළා. මේ මොහොත කළමනාකරණය කර ගැනීමේදී අපි සියලු දෙනා අපේ වගකීම් වෙන්වෙන්ව වගේම සාමූහිකව ඉෂ්ට කරමු. බලධාරීන් විදියට බලධාරීන් හරි තීන්දුව తీරන මේ මොහොත සම්බන්ධයෙන් ගැනීම. සෞඛ්‍ය ආරක්ෂක අංශ විදියට ඒ තීන්දුව తీරන ක්‍රියාත්මක කිරීම කාර්යක්ෂමව සිදු කිරීම. ඒවා නියාමනයේ අධීක්ෂණය හරියට සිදු කිරීම. ජනතාව විදියට ජනතාවගේ වගකීම ඊටාම සමීපව මේ තත්ත්වයන් පිළිබඳ හොයා බලමින් ජනතාවගේ වගකීම ඉෂ්ට කිරීම. ඒ නිසා අපි විශේෂයෙන් යෝජනා කරනවා බස්නාහිර පළාතේ මේ දැනට සිද්ධ වෙන මේ සංචරණයන් විශේෂයෙන් පහුගිය සතියාන්තය තුල අපි දැක්කා මෙච්චර ජනතාවට කියලා තියෙද්දි කොයි විදියටද සංචරණයන් සිද්ධ වුණේ කියලා බස්නාහිර පළාතෙන් එළියට. දැන් ඉදිරි කාලේ ඉදිරි සතියාන්තය මීට වඩා දරුණු තත්ත්වයට යන්න පුළුවන්. මොකද දීර්ඝ සතියාන්ත නිවාඩුවක් එන්නේ. ඒතකොට ඒ නිසා අපි විශේෂයෙන්ම මේ තත්ත්වය කළමනාකරණය කරන්න. මොකද දීපාවලි උත්සව වෙලාවෙදි මීට වඩා අඩු වුණත් යම් අවදානමක් මතුණා. ඒ වෙලාවෙදි රජයේ යම් තීන්දුව తీරන ගත්තාම ඒ හරහා තමයි මේ මොහොතේදී අපි මධ්‍යම කඳුකරය සහ වතුකරය අපි මේ විදියට කළමනාකරණය කරගන්න හේතු වුණේ ගත්ත තීන්දුව తీරනත් එක්ක. ඒ නිසා අපි විශේෂයෙන්ම යෝජනා කරනවා මේ පවතින තත්ත්වය මත සාමූහිකව හොයලා බලලා අවශ්‍ය තීන්දුව తీරන වහාම රටට ප්‍රකාශයටපත් වෙන්න. ඒ වගේම ඉදිරි උත්සව සමය තුල තැබෑරුම් සම්බන්ධයෙන් අපි දිගටම කිව්වා. තැබෑරුම් කියන්නේ අත්‍යවශ්‍ය සේවා නොවේ කියලා අපි කිව්වා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගේ මට්ටමටම අපි එතුමාටම කිව්වා කරුණාකරලා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න. මොකද දිගටම තැබෑරුම් මේ විදිහට විවෘත කරලා තබා ගැනීම එක පැත්තකින් නිරෝධායන නීතියට පටහැනි නිරෝධායන නීතිය උල්ලංඝනය වෙනවා. එක පැත්තකින් ජනතාව එකතු වෙලා අනිත් පැත්තෙන් අපි ගත්තාම විශේෂයෙන්ම ජනතාවගේ ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ හින්දා නිරෝධායන නීතිය රැකගෙන ඉස්සරහට යන උත්සව සමය තුල නිරෝධායන නීතිය රැකගන්න ජනතාවගේ ප්‍රතිශක්තිය රැකගන්න තැබෑරුම් සම්බන්ධයෙන් එහෙම නැත්නම් වයින් ස්ටෝර් සම්බන්ධයෙන් ඉතාම කඩිනමින් තීරණයක් ප්‍රකාශයටපත් වීම අවශ්‍යයි. ඒ වගේම අපි දුම්වැටි සම්බන්ධයෙන් යෝජනා කරනවා මේ తాවකාලික හෝ මේ දුම්වැටි පාලනය සම්බන්ධයෙන් යම් ෂණික තීන්දුව తీරන කිහිපයක් රටට ඉදිරිපත් විය යුතුයි කියලා ඒ හරහා ජනතාවගේ ප්‍රතිශක්තිය ඉහළ නංවන්න හේතු වෙයි. ඒ වගේම මේ බස්නාහිරින් පිටට යන අය සම්බන්ධයෙන් මේ වෙනකොට යම් හොඳ ක්‍රියාවලියක් ආරම්භ වෙලා තියෙනවා. ඒ තමයි අහමු ලෙස තෝරාගත්ත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිද්ධ කරන තැන් කිහිපයකදී මේ දක්වා ඊයේ දවස් තුල හරියට මේක ජනමාධ්‍ය හරහා වාර්තා නොවුනට ජනමාධ්‍ය හරහා දැනගන්න ලැබුණේ දල වශයෙන් 7 දෙනෙක් විතර ඊයේ පොසිටිව් වුණා කියලා. ඒ අනුව 1500කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට ස්ක්‍රීන් කරලා තියෙනවා අහමු ලෙස. ඒකෙන් 13 දෙනෙක් මේ වෙනකොට පොසිටිව් වෙලා තියෙනවා කියන එක තමයි සංඛ්‍යාලේඛන අනුව කියන්නේ. ඒ කියන්නේ දල වශයෙන් 0.8ක්. ඒ කියන්නේ 100කට 0.8ක්. ඒ කියන්නේ 1000ක් එළියට යනවා නම් 8 දෙනෙක් පොසිටිව් අය එළියට යනවා. දැන් මේ අය අපිට අහුවෙන්නේ නැතුව තමයි පොසිටිව් අය එළියට යන්නේ. ඒකට දැනට අනුමාන කරලා තියෙනවා පොදු ප්‍රවාහනේ පාවිච්චි කරලා විතරක් බස්නාහිරින් එළියට දෛනිකව 20000ක් 25000ක් විතර යනවා කියලා. ඒ අනුව ඔබට ඉතාම පැහැදිලි බස්නාහිර ජනතාවගෙන් අපිට අහුවෙන්නේ නැතුව 200කට ආසන්න ප්‍රමාණයක් දෛනිකව එළියට යනවා පළාතෙන් පිට යනවා රෝගීන්. රෝගී අනිත් අයට බෝ කරන්න හැකියාව තියෙන මේ ඇන්ටිජන් ටෙස්ට් එකෙන් පොසිටිව් වෙන අය අනුමාන කරනවා ඒ වගේ ප්‍රමාණයක් යන්න පුළුවන් කියලා. ඒතකොට මේ සතියන්තයේදී අපි දක්වපු අත්දැකීමත් එක්ක ඉදිරි සතියන්තය ඊටාම තීරණාත්මක වෙන්න පුළුවන්. රට කොහෙටද ගමන් කරන්නේ 2021 අවුරුද්ද 2020ට වඩා හොඳ කරගන්නවද නරක කරගන්නවද කියලා තීරණය වෙන්නේ මේ ඉදිරි සති දෙක අපි කළමනාකරණය කිරීමත් එක්ක. ඒ නිසා අපි යෝජනා කරනවා කරුණාකරලා මේ තියෙන තත්ත්වයන් සැලකිල්ලට අරගෙන බලධාරීන් ඒ අයගේ තීන්දුව තියෙන ජනතාව ඊටාම වගකීම් සහගතව හැසිරෙන්න. මොකද බලධාරීන්ට අවසාන තීන්දුව తీරන ගන්න සිද්ධ වෙන්නේ රටවල් සම්බන්ධයෙන් ප්‍රදේශ සම්බන්ධයෙන් සංචරණ සීමා සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න සිද්ධ වෙන්නේ ඔබ වගකීම් විරහිතව හැසිරුණොත්. ඒ නිසා කරුණාකරලා අපි කියනවා ඔබගේ වගකීම් සහගත හැසිරීම ඉදිරියේදී අපිට සංචරණ සීමා දැඩි කරන්නේ නැතුව රට නව සාමාන්‍යකරණයත් එක්ක ඉදිරියට ගෙන යාම සඳහා උදව් වෙනවා. ඒ නිසා මේ මොහොතේ ඔබ වගකීම් විරහිතව හැසිරුණොත් බලධාරීන්ට වෙන විකල්පයක් ඉතුරු වෙන්නේ නැහැ. සංචරණ සීමා දැඩි කරනවා යන්න ඒ හරහා විතරයි අපිට අපේ අනාගතය සුබදායී කරගෙන අපේ ප්‍රදේශ සම්බන්ධයෙන් හරි තීන්දුව తీරන අරගෙන අපේ සැලසුම් ඉදිරි වර්ෂය තුල ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙනවා. ડોક્ટર මේ දැන් කොහොමද මේ ඉදිරියේදී දැන් අපි දැකලා තියෙනවා මේ රැපිඩ් ඇන්ටිජන් එක කරනවා මේ බස්නාහිර පළාතේ කියලා තමයි. නමුත් දැන් අධිවේගී මාර්ගය සහ දුම්රිය ගමන් කරන රැපිඩ් කරන්නේ. මොකද මේ තත්ත්වයේ අත්‍තරම වෙනස් මම හිතන්නේ මේක නියමුවක් ව්‍යාපෘතියක් විදිහට එහෙම නැත්නම් අවදානම තක්සේරු කිරීම සඳහා යම් ඇරවීම සඳහා ගන්න ක්‍රියාමාර්ගයක් විදිහට තමයි මේක ආරම්භ කළේ. මේකේ ප්‍රායෝගික ගැටලු ගණනාවක් තියෙනවා. දැන් උදාහරණ විදිහට අපිට
පොදු ප්‍රවාහනයේදී බස් එකෙන් යන අයගේ මේක පරීක්ෂා කිරීමේදී පවා මේ වෙනකොට ගැටලු කිහිපයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා ජනතාවගේ සහයෝගය උපරිමයෙන් අවශ්‍ය කරන මොහොතක්. ඒ නිසා පෞද්ගලික වාහන සහ අනිත් දුම්රිය හරහා ගමන් කරන පිරිසත් කරන්න පුළුවන් නම් තමයි හොඳ අහමුණියේදී විදිහට. නමුත් මේ තියෙන තත්ත්වයට දැනට පටන් අරන් තියෙන ක්‍රියාවලිය ඉදිරියට යනවා. අපි යෝජනා කළේ මේ සියලුම ප්‍රවේශ මාර්ග ආවරණය වෙන පරිදි ඔබ කියපු විදිහටම පුළුවන් නම් මේ මධ්‍යම පුළුවන් නම් මේ දක්ෂිණ අධිවේගී මාර්ගය පවා ඒ හරහා යන අය පවා යම් මට්ටමකට මේ ක්‍රියාවලින් නතු කර ගැනීම වැදගත්. ඒ වගේ දුම්රිය මොනියම් ක්‍රමයකින් බස් නාහිරින් පිටවෙන සියලු දෙනාම අවදානම් සහගතයිනේ. ඒ නිසා මේ සියලුම තැන් මේවා කරගන්න මේ හඳුනා ගන්න කියලා ඒ ක්‍රියාවලිය සඳහා නතු කරගන්න කියලා. නමුත් දැන් පවතින තත්ත්වයට අපි යෝජනා කරන්නේ පුළුවන් තරම් මේ ඇන්ටිජන් ප්‍රමාණය දෛනිකව කර හැකි ප්‍රමාණය පුළුල් කරමින් අද වෙනකොට අපිට යම් තීරණයකට එන්න පුළුවන් මේ තියෙන තත්ත්වයට විශේෂයෙන්ම ජනතාව කියන දේ අහන්න නැත්තම් මම දකිනවා විශේෂයෙන්ම දැන් මේ පහුගිය සතියාන්තය තුල විතර අපි මෙච්චර කියලා කොච්චර විනෝද ගමන් ගියාද කොච්චර වන්දනා ගමන් ගියාද කොච්චර නෑ ගමන් ගියාද බස් නාහිරෙන් පිටත මේ එකක්වත් මේ වෙලාවේ අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයිනේ මේ සේට්ටම අපිට ඉඩකඩ තියෙනවා අනාගතයේදී ඒක අනාගතය සඳහා අපිට ඉතුරු කරගත හැකි දේවල් මේ විදිහට තමන් මොකද මේ ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ තමන්ට මේක වෙනකම්ම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා මම ගියාට ප්‍රශ්නයක් නැහැ කියලා හැමෝම හිතාගෙන හැමෝම එළියට යනවා මේක තරම් හොඳ තත්ත්වයක් නෙමෙයි ඒ හින්දා විශේෂම එළමෙන සතියන්තය මේකේ තව වඩා වැඩි තීව්‍ර තැනකට යන්න පුළුවන් මොකද දීර්ඝ සතියාන්ත නිවාඩුවක් එළඹීම නිසා ඒ නිසා අපි විශේෂයෙන්ම මේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාමූහික තීන්දුවක් මේ ජනතාවගේ මේ සමහර දෙනෙක්ගේ තියෙන වගකීම් විරහිත හැසිරීමත් එක්ක අපිට ගන්න සිද්ධ වෙයි රජයට ඒ සම්බන්ධයෙන් සලකලා බලන්න සිද්ධ වෙයි කියන එක තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ යම් විදිහට දැඩි සංචලන තීම බලවන් වෙයි කියලා ඔබතුමාලා විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ ජනතාවගේ මේ හැසිරීම නම් අපි දකින්නේ දැන් පහුගිය සතියාන්තයේ හැසිරීම නම් ඒක තව ඊළඟ සතියාන්තය වෙනකොට කොහෙන්ට යයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා හෙට දවස් තුල ජනාධිපති කාර්යසාධක බලකාය රැස්වීමට නියමිතයි. එතෙන්දී මේ පවතින තත්ත්වයන් තේරුම් අරගෙන එතෙන්දී අපේ යෝජනා වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනිකුත් පාර්ශවල යෝජනා අරගෙන රටට ගැලපෙන. මොකද අපිට සැලසුම් ගොඩක් තියෙනවා. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. ගුවන්තොටුපොළ විවෘත කළත් සංචාරකයෝ අපේ රටට එන එකක් නැහැ. අපේ රට කොවිඩ් අධිඅවදාන රටක් විදිහට ලේබල් වුණොත් එහෙම. ඒ නිසා අපේ රට තුල තත්ත්වය කළමනාකරණය කරගත්තොත් තමයි සංචාරකයෝ අපේ රටට එන්නේ. ඒ නිසා මේ පවතින තත්ත්වය මේ මොහොත කළමනාකරණය කර ගැනීම ඉදිරි සැලසුම් වඩා හොඳින් ක්‍රියාත්මක කරන්න අපේ රටේ ආර්ථිකය ඉස්සරහට ගොඩනගා ගන්න මේ මොහොත කළමනාකරණය කරන්න විශේෂයෙන් ඉදිරි සති දෙක කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත් කියලා අපි විශ්වාස කරනවා.